SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 සැප්තැම්බර් 5 සිරසුරාදා සිරස්තල ගිනිගන්නා නිව් ඩයමන්ඩ් නෞකාවට නාවිකයින් ගොඩ වෙයි. ඉන්ධන ගබඩාවට හානියක් නැහැ. නෞකාව ගොඩබිම සිට සැතපුම් 42ක් දුරට රැගෙන යයි. නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. සමුද්‍රීය පරිසර අධිකාරිය කියයි. නැවේ කපිතාන්වරට සහ අකාර්ය මණ්ඩලයට අදාළ වේ නීතිමය කටයුතු ශ්‍රී ලංකා පොලිසිය මාර්ගයෙන් අපි මේ වෙද්දී ආරම්භ කළ තියෙනවා. සහෝදරයාට හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් තුන් කොළඹ අපරාධ කොට්ටාශයේ පොලිස් කොස්තාපල් ඉන්දියාවේදී අත්අඩංගුවට. ශ්‍රී ලංකා රේගුවෙන් කහ කිලෝග්‍රෑම් 18,000ක් සොරකම් කළ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට. සැකකරුවන් සන්තකයේ රුපියල් කෝටි 4.5ක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. නිව්ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරාම වැඩ පැවැත්වීම හේතුවෙන් එහි ඉන්ධන කපඩා සංචිතවලට ගින්නෙන් හානියක් සිදු නොවන බවට ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කරනවා. නාවික හමුදා පවසන්නේ නෞකාව තව දුරටත් මුහුද මැදට ගෙන යාම සඳහා නාවිකයින් පිරිසක් නැවට ගොඩ වූ බවයි. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ගිනි මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින සියලු පාර්ශ්වයන් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කෘතවේදී ස්තුතිය පළ කරනවා. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී බොරතිල් සහ ඩීසල් රැගත් නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව පසුගිය 3 වනදා ගිනි ගැනීමකට ලක් වුණා. ඒ නෞකාවේ එන්ජින් කාමරයේ බොයිලරුවක සිදු පිපිරීමක් හේතුවෙන් එම ගින්න හටගත් අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාගත් දර්ශනයි මේ. ගින්න පිළිබඳ සැලවීමත් සමග ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව වහා ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු ආරම්භ කළා. ඊට මෙරට වෙනත් ආයතනද එක් වූ අතර ඉන්දිය නාවික සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නෞකාද එක් වුණා. ඒ අනුව පැය 35ක පමණ කාලයක් පුරා සිදු කළ දැවන්ත මෙහෙයුමකින් පසුව ඊයේ පස්වරු 6ට පමණ නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරනු ලැබුවා. ඒත් තවදුරටත් ගිනි නිවීමේ කටයුතු සිදු කරනවා. ඉකුත් 3 වනදා නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න හටගන්න අවස්ථාවේදී එය ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරින් පැවති අතර ඊයේ පස්වරු වන විට එය ගොඩබිමට නාවික සැතපුම් 20ක් දක්වා ආසන්න වුණා. කෙසේ වෙතත් ALP වින්ග ටක් යාත්‍රාව උපයෝගී කරගනිමින් නෞකාව ගොඩබිමින් නාවික සැතපුම් 42ක් දක්වා දුරට රැගෙන යාමට මේ වන විට කටයුතු කර තිබෙනවා. මේ ඊයේ දිනේදී නිව් ඩයමන්ඩ් නෞකාවට ගොඩ වූ පිරිස් එය ටක් යාත්‍රාවට සම්බන්ධ කර ගැඹුරු මුහුද රැගෙන යාමට කටයුතු කළ ආකාරයයි.
හමුදාව පවසන්නේ ගැඹුරු මුහුදේ සුළඟේ වේගය වැඩිවීම හේතුවෙන් වරින් වර ගිනි පොකුරු ඇතිවීමේ අවදානමක් ඇති බවයි. සවස් භාගයේ වන විට මේ සඳහා ක්‍රියාකාරීව නෞකා සහ ටග් යාත්‍රා 11ක් සම්බන්ධ වෙලා තිබ්බා. ඒ අනුව අපිට ඊයේ හවස් භාගයේ වන විට මෙහි ගින්න සෑහෙන අවම ප්‍රමාණයකට පත් කරන්නට පුළුවන් වුණා. ඒ අනුව ගින්නේ පැතිරීම පාලනය වෙලා තිබ්බේ. මේ වන විට තත්ත්වය අනුව නෞකාවේ තෙල් ගලා යාමේ කිසිම අවදානමක් නැහැ. ගින්න ගොඩාක් සාර්ථකව පාලනයකට යටත් කරගෙන තියෙනවා මේ වන විට. ඊයේ රාත්‍රියේදී තීරණය කෙරුවා මෙම නෞකාව නැවතත් ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත ඇදගෙන යාම සඳහා එම කාර්යය සඳහා වින්ග්ලර් නැමැති ටග් යාත්‍රාව භාවිතා කරා අනිකුත් නෞකාවන් ගින්නත් සමග සටන් කරන අතරතුර මේ වෙනකොට මුහුදේ තත්වය යම් මට්ටමකට රළු ස්වභාවයක් ගෙන තිබෙන නිසා මෙම කාර්යය තරමක් සිතුවාට වඩා සෙමින් සිදු වෙනවා. මේ අතර ගලවා ගැනීමේ ජාත්‍යන්තර සමාගමේ තක්සේරුකරුවන් සිව් දෙනෙකු හෙට උදෑසන දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර නෞකාව අයත් සමාගම විසින් එහි ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා ස්මිත් නැමැති ගලවා ගැනීමේ සමාගමකට භාර දී තිබෙනවා. වෙළඳ නෞකා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නම් කරන ලද ගලවා ගැනීමේ ජාත්‍යන්තර සමාගමේ තක්සේරුකරුවන් 4 දෙනෙක් හෙට උදෑසන වන විට දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ අය නාවික හමුදාවේ අධීක්ෂණය මත නෞකාව වෙත සම්පූර්ණයෙන්ම ගින්න නිමා අවසන් වූ නෞකාව වෙත රැගෙන යාමට බලාපොරොත්තු වෙනවා. නැවේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා ගලවා ගැනීමේ සමාගමක් නම් කොට තිබෙනවා. එම සමාගමේ විශේෂඥවරු දිවයිනට පැමිණීමට නියමිතයි. අපිම ගින්න නිවා දැමුවාට පසු අපි නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ ඒ අය නෞකාවට ගොඩ වී තක්සේරු වාර්තාවක් ලබා දීමෙන් පසු ඒ අයගේ නිර්දේශ මත නෞකාව ඉදිරි කටයුතු කරගෙන යනවා ඇති. ශ්‍රී ලංකාවේ වෙළඳ නැව් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් නැවේ හිමිකරු නැවේ ඒජන්ත සහ නැවේ රක්ෂණ ඒජන්ත කියන මේ සියලු ආයතන සහ පුද්ගලයන්ගේ එකමුතුවෙන් තමයි නැවේ ඉදිරි කටයුතු සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හැටියට අපි හිටිය ස්ථාවරයේ තදින් සිටිනවා. මේ කිසිසේත් අපේ සමුද්‍ර කලාපයට ඇතුළත් විය යුතු නැහැ. මෙම අනතුරටපත් වූ නැවෙන් අනිත් තවත් නැවකට තෙල් හුවමාරු කරනවා නම් එවැනි කාර්යයක් සිද්ධ විය යුත්තේ අනිවාර්යයෙන්ම අපේ සාගර කලාපයෙන් එහා කියන ස්ථාවරයේ අපි ඉන්නවා. අපි ඒ ස්ථාවරයේ අදාළ ආයතන වල දැනුම් දීලා තියෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වශයෙන් අපි මේ වෙද්දී මේ දක්වා අපි රටක් වශයෙන් වියදම් කරපු සියලුම මුදල් ප්‍රමාණය රක්ෂණ සමාගම හරහා ලබා ගන්න මේ වෙද්දී කටයුතු කරන්න අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරගෙන පවතිනවා. ඒ වගේම මේ නිසා වුණු අනිකුත් හානි පූර්ණ කර ගැනීම සඳහා වුණු සියලුම රක්ෂණ වරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙද්දී නැවේ කපිතාන්වරයාට සහ කාර්ය මණ්ඩලයට අදාළ වේ නීතිමය කටයුතු ශ්‍රී ලංකා පොලිසිය මාර්ගයෙන් අපි මේ වෙද්දී ආරම්භ කළ තියෙනවා. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ගිනි මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින සියලු පාර්ශවයන් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කෘතවේදී ස්තුතිය පළ කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටින්නේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තම ජීවිත අවදානමට ලක් කරමින් ක්‍රියාන්විතයේදී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂකාංශ වෙත තම හදපිරි ස්තුතිය පිරිනමන බවයි. සිය සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කර ගැනීමෙහිලා ඔවුන්ගේ මෙහෙවර බෙහෙවින් අගය කරන බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින්ම පවරා තිබුණේ නම් COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක් වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේවා ප්‍රකාශ කළේ අද කැලණියේදී පැවති උත්සවයකට එක්වෙමින්. කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ යහපත් සීමාවාසිකයා දෙදින වැඩමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. I started my career in the army. Very often we have to visit the military hospital. So once I went, and it's a known factor among the military officers. There was this dentist actually. So we have to visit regularly. So when we visit and we wait outside the dental office to check our clean and check our, so that
when there are so many doctors. This particular doctor, when he opens the door and the puta in the එම කිව්ව ගමන් අපි ඔක්කොම දුවනවා. මොකද ඒ තරම් එයා ගැන තිබුණු reputation එක අපි ඔක්කොම බයයි. So I think most important thing is your reputation as a doctor among the patient. Actually that Sri Lanka has been largely spared in the COVID pandemic is due to primarily to decisive early action taken by multiple arms of the government and the truly outstanding effort of the health personnel. The spread of the virus could not be contained in several developed nations. These achievements are why Sri Lanka's success in dealing with the COVID-19 pandemic has been justly commended by international institutions, including the World Health Organization and UNICEF, as well as many foreign nations, international commentators and individuals. While there is certainly a need to further strengthen the state healthcare system, I believe it is time that we encourage greater use of the facilities we have within this system. Had we been in a situation where healthcare was a subject completely devolved to the provincial councils, the efficacy of Sri Lanka's response to the pandemic may have been quite different. The mandate given to the government by the people at the parliamentary election just a month ago makes it very clear that the Sri Lankan public is hungry for development and tired of excuses. I am determined to work towards creating a healthy nation during my tenure as president of this country. ලෝකයේ කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයේ බවට ඉන්දියාව පත්වීම හේතුවෙන් මෙරට ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර එක් දිනක් තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේද වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යද්දී මෙරට ජනතාව මේ වන විට කොවිඩ් ආරක්ෂිත ක්‍රමවේද අතහැර දමා තිබෙනවා. මේ දර්ශනවලින් එය මනාව පැහැදිලි වෙනවා. ඇතම් රාජ්‍ය ආයතන පවත්වාගෙන ගිය කොවිඩ් ආරක්ෂිත පියවර දැන් දක්නට ලැබෙන්නේ නැහැ. දෑත් සේදීම මූලික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් වුවත් ඇතම් ස්ථානවල ජල කරාම ප්‍රදර්ශනයට පමණක් සීමා වෙලා. මේ COVID-19 අපි මිදෙනකොට මේ ආයතනවල අපි ජල කරාම හයි කළා, සබන් තිබ්බා අත හොදන්න. දැන් ඒ තත්ත්වය අමතක වෙලා ගිහින් තියෙනවා. සමහර තැන්වල ජල කරාම වල වතුර නැහැ, සබන් නැහැ අත හොද ගන්න. අපේ මග හැකුණු COVID-19 රෝගියෙක් හෝ රෝගීන් පොකක් කොහේ හරි හිටියොත් ඒ තුලින් මේ රෝගය සමාජගත වීමට ඉඩ තියෙනවා. එසේ සමාජගත වුණොත් අපි අද වෙනත් රටවල් වල අත්දකින්න ඛේදවාචකය අපේ රටෙත් අත්දකින්න ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ඊ타මත්ම අසල්වාසී රටවන ඉන්දියාවේ අද වන විට COVID-19 රෝගී ඊ타මත්ම ශීඝ්‍රයෙන් රෝගය ව්‍යාප්ත වෙනවා වගේම විශාල මරණ ගණනක් සිදු වෙනවා. අපේ අසල්වාසී රට COVID-19 රෝගය වගේ තියෙනකොට ලංකාව කොයි විදිහටවත් ආරක්ෂාකාරී නැහැ. ඒට හොඳම උදාහරණ තමයි ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය වගේ මේ රෝගය හොඳින් පාලනය කරපු රටවල් වල නැවත වතාවක් ඒ රෝගය පැතිරීම නිසා ප්‍රදේශ වසා දැමීම, අධිර නීතිය පැනවීම, කාර්යාල වසා දැමීම වගේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙරටින් අද දිනේදී නවාසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා විදේශයන් සිට පැමිණි පුද්ගලයන්. ඒ අනුව බහරේන්, කතාර් සහ ඉන්දියාවෙන් රටවල සිට පැමිණි තිදෙනෙකු ඒ අතර වනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයන් බවයි. ඒ සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3118ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයන් 2918ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවමත් රෝහල්ගත ප්‍රතිකාර ලබන්නේ 188 දෙනෙකු පමණයි. සපුටස්කඳ ප්‍රදේශයේදී සොයාගත් හෙරොයින් කිලෝ 23ට අදාළ පරීක්ෂණ සඳහා පොලිසියට අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල්වරයා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොහෝදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර සමුද්‍රීය දේශ සීමාව හරහා මද්‍රව්‍ය, රත්රන් සහ වෙනත් භාණ්ඩ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන බවට රාමේශ්වරම් විරලාරක්ෂක පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඉන්දිය පොලිසිය සෝදිසි මෙහෙමක් දියත් කර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ එදී තමිල්නාඩුවට නීති විරෝධී ලෙස ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අරතුරුව ඔහුගෙන් ඉන්දිය පොලිසිය ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සාහ කර ඇති අතර පසුව නාවික පොලිසිය විසින් ඔහු අල්ලා රාමේශ්වරම් මැරින් පොලිස් ස්ථානයට බාර දී ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු ශ්‍රී ලංකා
ලංකාවේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ පදිංචි ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක නැමැති 30 හැවිරිදියායෙක් වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහු කොළඹ අපරාධ කොට්ටාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි. එමෙන්ම මොහු පසුගිය දෙවනදා සපුගස්කන්ධ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝග්‍රෑම් 23 එම ප්‍රදේශයට රැගෙන ගිය පොලිස් නිලධාරියා බවයි වාර්තා වන්නේ. එහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ සහෝදරයයි. සැකකරු මේ වන විට ධනුෂ්කෝටි සමුද්‍රීය පොලිස් ස්ථානයේ රඳවා ඇති බවද වාර්තා වනවා. අද පොලිස් විශේෂකාර බලකාය අත්අඩංගුවටගත් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබූ රුපියල් මිලියන 183කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් කිහිපයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය නිවේදනය කළේ පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ මද්‍රව්‍ය ජාලයක් හඳුනාගෙන එහි සමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවටගත් බවයි. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව අදාළවම මෙම වැටලීම සිදු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී පළමුව පානදුර මහානාම හන්දිය ප්‍රදේශයේදී පෙදරේරුකු හෙරොයින් මිලිග්‍රෑම් 60ක් සමග අත්අඩංගුවටගත් බවයි. අනතුරුව ඔහුට හෙරොයින් අලෙවි කළ ත්‍රිරෝදරත රියදුරකු මහානාම මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ත්‍රිරෝදරත රියදුරගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ වලාන ප්‍රදේශයේ තේ කඩයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් ඊසි කෑෂ් ක්‍රමය යටතේ මුදල් ලබාගෙන හෙරොයින් අලෙවි කරන බවයි. ඒ අනුව අදාළ තේ කඩය පවත්වාගෙන යන පුද්ගලයාගේ පානදුර කුරුප්පුමූල ප්‍රදේශයේ පිහිටි නිවස වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී හෙරොයින් ග්‍රෑම් 424ක් සොයාගත් බවයි. පසුව ඔහු සමග සම්බන්ධ වී මෙම ජාවාරම මෙහෙයවූ බවට සැක කරන තවත් අයෙක් හෙරොයින් ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමග එම ප්‍රදේශයේදීම අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහිදී හෙරොයින් අලෙවියෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 31000ක මුදලක්ද සොයාගෙන ඇති අතර පොලිසිය පැවසුවේ බන්ධනාගාරයේ සිටින රඳවෙකු විසින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවන බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි. ඔයාලට හෙරොයින් ගත්තම සල්ලි දෙන්නේ කොහොමද? කණුවක තියනවා කියනවා සල්ලි දෙන්නවා. කොතනද තියන්නේ? පාන්දුරාවට කොයි වගේ තැන් වලද තියන්නේ? ලයිට් පාන්දුරාම කියනවා. මේ හෙරොයින් ටික ඔය කවුද දුන්නේ යාට? කරන්දරින් කියලා අපිට ඕනේ නැහැ. නමක් තමයි ඔයාට ඕනෙලාට කතා කරලා ගන්න බෑ. ඒ අපිට ගන්න නම්බර් වැඩ ගන්න නැහැ. සල්ලි තියන්නේ පාරද? සල්ලි තියලා ඔයා බලන් ඉන්නේ නැද්ද සල්ලි ගන්නවද? නෑ මම බලන් ඉන්නේ. ඇයි බලන් ඉන්නේ? නීතියට බයද නැත්නම් මේ ව්‍යාපාරම්කාරයට බයද? දෙපැත්තම තියෙනවා. පොලිස් විශේෂකාර්ය බලකා බුද්ධි කොට්ටාශයට ලද තොරතුරකට අනුව ඊයේ එඬරමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ අපරාධකාරී නායකයෙකු වන දැනට විදේශගතව සිටින දිනුක මදුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමෙකු වන 23 හැවිරිදි කෙසෙල්වත්තේ කසුන් නැමැති පුද්ගලයෙක්. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 680ක් සොයාගෙන ඇති අතර ලොරියක් චතුරුපති 3ක් සහ තියුණු ආයුධ කිහිපයක් පොලිස් බහරයටගෙන තිබෙනවා. එසේම මද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ලද බවට සැක කරන රුපියල් මිලියන 183කට අධික මුදලක් ඔහුගේ ජංගම බැංකු ගිණුම් කිහිපයක සංසරණ වී ඇති බවටද අනාවරණ වී තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව විසින් රාජ්‍ය සන්තක කළ රුපියල් 1,40,00,000කට අධික වටිනාකමකින් යුත් තම කම්බි අස්ථානගත වීමක් පිළිබඳව අද දින උකුස්ථාට තොරතුරු අනාවරණ වනවා. මෙරටට තබගෙන් වන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන ඒෂියා මෙටල් පෞද්ගලික සමාගම විසින් 2013 දී එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් තබදගර 8ක් බැගින් අඩංගු බහලුම් දෙකක් ආනයනය කර තිබුණා. කෙසේ වෙතත් රේගුව එම බහලුම් රඳවාගත්තේ අදාළ සමාගම තීප් නමැති රෙගුලාසිය උල්ලංඝනය කර ඇති බවට පවසමින් අදාළ බහන්ඩ ආනයනයේදී කිසිදු රෙගුලාසියක් උල්ලංඝනය කර නැති බවට දන්නා සමාගම රුපියල් කෝටි 3කට වැඩි වටිනාකමකින් යුත් තඹදගර සහිත බහලුම් නිදහස් කර ගැනීමට එම කාලය තුලදී දැඩි උත්සාහයක් දරුවා. මෙතන කරුණු මගෙන් අල්ලසක් ඉල්ලුවා. එතකොට ඊටපු ඉන්ක්වයරිං ඔෆිසර් කියනවා මේක අල්ලපු ප්‍රොඩියුසිං ඔෆිසර් he is agreeable for a inside settlement and for outside settlement. Inside settlement එක කියන්නේ ඔබතුමා කෝටි මෙච්චරක් රජයට ගෙවන්න ඉතුරු කෝටි ගාණක් අල්ලසක් දෙන්න. ඒක තමයි inside settlement outside settlement කියලා කියන්නේ. ඒක මම වීඩියෝ කරගෙන තිනවා. Offer Sanat and I say I'm also taking so much. That's all. So you must tell me the figure also that I can tell Sanat that he's then out of that how much is the official penalty, how much unofficial, all that to tell that you case cannot be dropped. So Asia Metal Sanat is agreeable for outside settlement, including the inside settlement. Both. Okay.
රේගුව විසින්ගත් ක්‍රියාමාර්ගයෙන් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වීම තුළ ඔවුන් අවසානයේ නීතිය පිහිට පතනවා. මෙතන ප්‍රධානම කාරණේ දැන් මේ රාජසන්තක කරපු බඩුවලට මම උසාවියේ නඩුවක් දාලා තිනවා. එහෙමනම් මේ බඩු අනිවාර්යෙන් රේගු නිලධාරීන් ගාව තියෙන්න ඕනේ. කෙසේ වෙතත් වසර 3කට පසුව ඉන් එක් බහලුමක් රේගුව නිදහස් කරන්නේ අදාළ සමාගම තීප් රෙගුලාසි සහ කිසිම වරායි නීතියක් උල්ලංඝනය කර නැති බවට පවසමේ. නමුත් ඒ ඉන්ක්වයරිදී මං දැනගත්තා මගේ කන්සයින්මන්ට් දෙකක් මේගොල්ලන් රඳවා ගත්තට ඒකේ කොයිල් 4ක් අඩු කරලා තමයි මේගොල්ලන් ඔය ප්‍රොඩක්ෂන් එකේ දාලා තිබ්බේ. අනෙක් බහලුම නිදහස් කර ගැනීම සඳහා තඹදඟර ගෙන්වූ සමාගම තොරතුරු දැනගැනීමේ පනත යටතේ පසුගිය ජුනි මාසයේදී කරුණු විමසා තිබුණා. ඊට පිළිතුරු දුන් රේගුවේ තොරතුරු නිලධාරියා පවසන්නේ බහලුම තිබූ තඹදඟර 8න් දැනට රේගුව සතුව පවතින්නේ නගර 4ක් පමණක් බවයි. ඉම්පෝට් කරපු බඩු මේගොල්ලන් රාජසන්තක කරලා දැන් මේගොල්ලන් ගාව ඒ බඩු ටික නැහැ. එතකොට මෙතන වැරදිකාරයා කවුද? රාජසන්තක කරන ලද කෝටි ගණන් වටිනා රේගුව බහරේ පවතින භාණ්ඩ මෙලෙස අස්ථානගත වන්නේ කෙසේද? ව්‍යාපාරිකයින් අපහසුතාවයට පත් කරන මෙවැනි දේ පිළිබඳ දැන්වත් සොයා බැලීම රේගු ප්‍රධානීන්ගේ වගකීමක් නොවන්නේද? එත් සමගින් අද දින රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙලෙස නිමවන පතනවා. සුබ රාත්‍රියක්.